ස්වභාවික දිග ඒද ප්‍රත්‍යස්ථා මාපාංකය mgද වන සැහැල්ලු ප්‍රත්‍යස්ථ තන්තුවක එක කෙළවරක් m ස්කන්ධයෙන් යුත් අංශුවකට ඕ කියලා ලක්ෂයකට තමයි තන්තුව සවි කරලා තියෙන්නේ. තන්තුවේ ස්වභාවික දිග සිම්පල් E. හැබැයි P කියලා ලක්ෂයක් තියෙනවා. අන්නේ P ලක්ෂයේදී තමයි මේ තන්තුවට සවි කරලා තියෙන M ස්කන්ධය නිදහසේ අතහරින්නේ. එහෙනම් මෙතන ඉඳලා මෙතනට තියෙන දුර ඒ බෙදීම දෙකයි. අද P ලක්ෂය තියෙන්නේ O සිට පහළට ඒ බෙදීම දෙක දුරකින්. මෙතනින් තන්තුව නිශ්චලතාවයෙන් අත්හරිනවා නම් ආරම්භක ප්‍රවේගය බිඳුවයි. ඒ අංශුව මේ ස්ථානයට එද්දී එයාට යම්කිසි ප්‍රවේගයක් තියෙනවා. අපි යන්නේ ප්‍රවේගය හොයාගන්න. මොකද මේ P සිට මේ ලක්ෂයට අංශුව ගමන් කරන්නේ ගුරුත්වය යටතේ. එහෙනම් අපිට චලිත සමීකරණයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ ලක්ෂය A කියලා ගන්නම්. P සිට A දක්වා චලිතයට මට පාවිච්චි කරන්න පුළුවන් v වර්ගය සමානයි u වර්ගය ධන 2as පහළට සිරස්ව පහළට. අවසාන ප්‍රවේගය දන්නේ නැහැ. ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි. තුවරණය ගුරුත්වජ තුවරණය පල්ලෙහාට වැටෙන විස්ථාපනය මෙතන ඉඳලා මෙතනට ඒ බෙදීම දෙක වෙන්න ඕන. හේතුව O සිට A කියන්නේ මේ ප්‍රත්‍යස්ථ තන්තුව. ප්‍රත්‍යස්ථ තන්තුවේ මුළු දිග සිම්පල් E. මෙතන ඉඳලා P ලක්ෂයේ තියෙන ඒ බෙදීම දෙකක් දුරින් නම් ඉතුරු භාගය වෙන්න ඕන PA. ඒ කියන්නේ ඒ බෙදීම දෙක. මේක සුළු කරපුවම අපිට ප්‍රවේගය එනවා වර්ගමූල GA කියලා. මොකද්ද මේ A ලක්ෂයට අංශුව පැමිණෙන ප්‍රවේගය. ඊට පස්සේ අපිට පැහැදිලි එතන තේනවා ඔප්පු කරන්න තියෙන්නේ මෙන්න මේ කාලයට පස්සේ අංශුව P ලක්ෂය වෙතට නැවත එනවා කියලා. ඒ කියන්නේ මෙතනින් මුදා හරින අංශුව මෙතනට වෙනකන් ගුරුත්වය යටතේ පල්ලෙහාට ඇවිල්ලා මෙතනින් පස්සේ මෙන්න මේ ප්‍රවේගය හේතු කොටගෙන ප්‍රත්‍යස්ථ තන්තුව ඇදෙනවා. ඒ කියන්නේ සරල අනුවර්තී චලිතයක ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට සරල අනුවර්තී චලිතයක ගමන් කරලා යන්න පුළුවන් උපරිම ලක්ෂ්‍යය. ඒ කියන්නේ සරල අනුවර්තී චලිතයේ විස්තාරය දක්වා ගමන් කරලා නැවතත් තන්තුව හැකිලෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දිග ඇදිච්ච ටික ආපහු ටික ටික හැකිලෙනවා. ඒ ලක්ෂයට එන්නේ ආපහු මේ ප්‍රවේගයෙන්ම තමයි. මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා ආපස්සට එද්දි මේ ප්‍රවේගය දිශාව උඩට. මෙන්න මේ ප්‍රවේගය නිසා දැන් තන්තුවේ ස්වභාවික දිගත් තවදුරටත් හැකිලෙමින් අංශුව P වෙතට යනවා. මේක තමයි වෙන්නේ. මෙතන මෙතන ගුරුත්වය යටතේ ආවා. මෙතන ඉඳලා විස්ථාපනය විස්තාරය වෙනකන් ගමන් කරා. නැවතත් A වෙතට ආවා. ඒ ඉඳලා ගුරුත්වය යටතේ දැන් ඉහළට. එහෙනම් ඔන්න ඔය කාලය තමයි මම හොයන්නේ. එහෙනම් මුලින්ම P සිට A දක්වා ගුරුත්වය යටතේ පල්ලෙහාට වැටෙන කාලය හොයන්න ඕන. ඒකට පාවිච්චි කරන්න ඕන තව චලිත සමීකරණයක් P සිට A දක්වා. පාවිච්චි කරන්න පුළුවන් S සමානයි UT ධන භාගයක් KT වර්ගය. විස්ථාපනය නැවතත් ඒ බෙදීම දෙකයි.
U බිඳුවයි ත්වරණය G කාලය දන්නේ නැහැ. මේ දෙකට මේ දෙක කැපෙනවා. කාලය එනවා. මොකද්ද මේ කාලය? P සිට A දක්වා ගමන් කරන්න ගතවන කාලය TPA. A බෙදීම G වර්ග මූල. මෙතන T වර්ගය උක්ත කරපුවාම එන්නේ A බෙදීම G. දෙපැත්තම වර්ගමූලය ගත්තාම කාලය සමානයි මූල A බෙදීම G කියලා. ඔන්න පළවෙනි අදියර අවසන්. දැන් අපි මේක සරල අනුවර්තී චලිතය ආරම්භ කරා කියලා පහළට අදිනවා. අපි හිතමු යාගේ විස්තාරය මෙන්න මෙතනට වෙනකන් යනවා කියලා. අපේ රූප සටහනේ මේක B කියලා මම ලකුණු කරනවා. දැන් අපි A සිට B දක්වා චලිතය සරල අනුවර්තීය චලිතයක් කියලා පෙන්වන්නේ. සරල අනුවර්තීය චලිතයක් කියලා පෙන්වන්නේ කොහොමද? A සිට B දක්වා පහළට ඇදෙන අංශුව යම් කිසි සාධාරණ අවස්ථාවක තියෙනවා කියලා මේ වගේ රූප සටහනේ ඇඳගන්න. පහළට තියෙන බලය වෙන්න ඕන mg, අංශුව m ස්කන්ධයෙන් යුක්තයි, ආතතිය t. ඊට පස්සේ මේ අවස්ථාවට f සමානයි ma යොදනවා සිරස්ව පහළට. පහළට තියෙන බලය mg, උඩට t, ඇදිලා තියෙන ප්‍රමාණය. තන්තුව දැන් ඇදිලා තියෙන ප්‍රමාණය අපි ගමු. මෙතන ඉඳලා මෙතනට විතතිය x කියලා. අපි සලකපු සාධාරණ අක්ෂයට ඇදිලා තියෙන දුර x. එහෙනම් විස්ථාපනය x නම් ත්වරණය x ඩබල් ඩොට් වෙන්න ඕන. t කියන්නේ අපි ඉගෙන ගත්ත සූත්‍රය ප්‍රත්‍යස්ත තන්තුවක ආතතිය දැක්වෙන්නේ කොහොමද? ප්‍රත්‍යස්තතා මාපාංකය ගුණ කිරීම, මේ අවස්ථාවේ විතතිය බෙදීම ස්වභාවික දිග. ප්‍රත්‍යස්තතා මාපාංකය mg, විතතිය x, ස්වභාවික දිග a. මේක සමාන වෙනවා mx ඩබල් ඩොට්. mm කැපිලා යනවා. හේතුව ලියන්න එහෙම කපන්න පුළුවන් m බිඳුවට අසමාන නිසා. m අසමානයි බිඳුව. දැන් මම x ඩබල් ඩොට් කියන එක උක්ත කරන්න ඕන. ඒ උක්ත කරන ගමන් මෙන්න මේ පද දෙකේ ඍණ පදය මුලින් තෝරගන්න ඕන. ඒ ඍණ පදේ ඍණ ලකුණ සහ x පදය හැර අනෙක් පද සියල්ලම මගේ වරහනේ පොදු සාධකයේ හැටියට එළියට ගන්න ඕන. ඒකට ඍණ ලකුණ එළියට ගියා. x හැර අනිත් සියලුම පද කියන්නේ g බෙදීම a. g බෙදීම a එළියෙන් ලියනවා පොදු සාධකය. එහෙම ලියුවොත් තමයි වරහනේ පළවෙනියට මෙතනට දාන x එන්නේ. ඒ හේතුව නිසා තමයි මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ මේකට මෙතනට එන්න ඕන ඍණ a. මේ පොදු සාධකයයි ඍණ a ගුණ කරලා බලන්න. ඒට a කැපිලා ඍණ g වැඩි කිරීම ඍණ ධන g කියලා මෙන්න මේ පදේ. එහෙනම් මම පොදු සාධකය එළියට ගත්ත එක හරි. ඒ කියන්නේ අපි මේ හොයලා තියෙන්නේ සරල අනුවර්තීය චලිතයක ලාක්ෂණිකය. සරල අනුවර්තීය චලිතයක ලාක්ෂණිකයේ ස්වරූපයට අපේ මේ සරල අනුවර්තී චලිතය කියලා තාම නොදන්න චලිතය ඔප්පු කරලා පෙන්වුවා. එහෙනම් ලියන්න ඕන දැන් අංශුව සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණිකය නිරූපණය කරයි. අංශුව සරල අනුවර්තීය චලිතයේ ලාක්ෂණිකය නිරූපණය කරයි. එහෙනම් කෝණික ප්‍රවේගය මොකද්ද? ඔමේගා වර්ගය. ඒ කියන්නේ මෙතන තියෙන නියත පදය g බෙදීම a. කේන්ද්‍රය මොකද්ද? කේන්ද්‍රය කියන්නේ x සමානයි කියලා එන උත්තරය මෙන්න මේ වරහන බිඳුවට සමාන කරපුවාම x සඳහා ලැබෙන පිළිතුර තමයි කේන්ද්‍රය කියන්නේ. ඒ කියන්නේ e. simple e. එහෙනම් මට දැන් මෙතන ලකුණු කරගන්න පුළුවන් කේන්ද්‍රය
ඒකට මම දාගන්නවා C. කේන්ද්‍රය තියෙන්නේ අපේ චලිතය පටන්ගත්ත ස්ථානයේ ඉඳලා ඒ දුරක් පහලින්. ඒ කියන්නේ මේ විතතිය x කියන එක ඒ වලට සමාන වුණොත් තමයි කේන්ද්‍රය හම්බෙන්නේ. එහෙනම් මේ දිග A. දැන් හොයන්න ඕන B තියෙන්නේ කේන්ද්‍රයට වඩා කොච්චර දුරක් පහළින්ද කියන එක. ඒ කියන්නේ විස්තාරය හොයන්න ඕන. විස්තාරය හොයන්න දෙවනි සමීකරණය පාවිච්චි කරන්න ඕන. v වර්ගය සමානයි ඔමේගා වර්ගය වතාවක් විස්තාරය වර්ගය ඍණ x වර්ගය. හරි. ඒතර මේ සමීකරණය දාලා විස්තාරය හොයන්න නම් සියලුම පද අනෙක් පද දැනගන්න ඕන. v ප්‍රවේගය දන්නේ මොන ස්ථානයේද? ප්‍රවේගය දන්නවා කැපිටල් A ලක්ෂයේ. කැපිටල් A ලක්ෂයේ ප්‍රවේගයේ වර්ගමූල AG. එහෙනම් මෙතනට යාගේ වර්ගය එන්න ඕන. ඒ කියන්නේ AG. ඔමේගා වර්ගය කියන්නේ G බෙදීම A. කැපිටල් A වර්ග ඍණ. මොකක්ද x කියන්නේ? x කියන්නේ අපි මේ ප්‍රවේගය ආදේශ කරපු ලක්ෂයට සරල අනුවර්තීය චලිතයේ කේන්ද්‍රයේ සිට ඇති දුර. අපි ආදේශ කරේ A ලක්ෂයට කැපිටල් A ලක්ෂයට කැපිටල් A ලක්ෂයට කේන්ද්‍රය C වල ඉඳලා තියෙන දුර මොකද්ද? සිම්පල් A. එහෙනම් මෙතනට එන්නේ A වර්ග. G ට G කැපෙනවා. මේ පැත්තට හරස් කුමිතිය දාන්න. විස්තාරය කැපිටල් A වර්ග මුක්ත කරපුවාම එනවා 2 සිම්පල් A වර්ග කියලා. එහෙනම් විස්තාරය කියන්නේ වර්ගමූල 2යි A. මේක තමයි අනුවර්තීය චලිතයේ විස්තාරය වෙන්නේ. ඒ කියන්නේ B ලක්ෂය තියෙන්නේ C කේන්ද්‍රයට වඩා මූල 2යි A පහළින්. ඊළඟට අපිට හොයන්න ඕන සරල අනුවර්තීය චලිතයේ ගමන් ගන්නා කාලය. කාලය හොයන්න මෙතන ඡාපයක් ඇඳගන්න ඕන. ඡාපය අඳින්නේ කොතන ඉඳලාද? විස්තාරයේ ඉඳලා ඉහළට. මේ තියෙන ඡාපය. ওই ඡාපය ඇඳලා පස්සේ දෙවනුවට කරන්න ඕන සරල අනුවර්තීය චලිතය ඉවර වෙන ලක්ෂය. ඒ ලක්ෂය පටන් ගන්නෙත් එතනින් ආපසු යන ගමනින් ඒක ඉවර වෙන්නෙත් එතනින්. එහෙනම් ඒ ඉඳලා අපි මේ ඇඳපු ඡාපයට තිරස් රේඛාවක් අඳිනවා. ඒ තිරස් රේඛාව ඡාපය ඡේදනය කරන ලක්ෂය හොයාගත්තා. එතන ඉඳලා සරල අනුවර්තීය චලිතයේ කේන්ද්‍රයට නැවතත් රේඛාවක් අඳිනවා. කේන්ද්‍රය C. එහෙනම් මේ ලක්ෂ දෙක යා කරපුවම අපිට හම්බෙනවා කේන්ද්‍රීක ඛණ්ඩයක්. මේ තියෙන්නේ කේන්ද්‍රීක ඛණ්ඩය. මෙන්න මේ කේන්ද්‍රීක ඛණ්ඩය තමයි සරල අනුවර්තීය චලිතයේ කාලය සොයන්න වැදගත් වෙන්නේ. ඒතර මේ කේන්ද්‍රීක ඛණ්ඩයේ මෙතන තියෙන කෝණය තමයි සරල අනුවර්තීය චලිතයේ ආවරණය කරපු මුළු කෝණය කියලා කියන්නේ. හරි. දැන් අපි මේ කාලය හොයන්න පාවිච්චි කරන ආවරණය කරපු කෝණය කොහොමද ගන්න කියන එක හිතාගන්නේ අපිට පෙන්වන්න තියෙන උත්තරේ. අපිට පෙන්වන්න තියෙන උත්තරේ මේකයි. හැබැයි මේ උත්තරේ විශේෂත්වය ගිය සතියේ අපි කතා කරපු ගණන් එක්ක බලද්දී 180 ඍණ tan inverse එකක්, sin inverse එකක්, cos inverse එකක්, එහෙමත් නැත්නම් 90 ධන sin inverse එකක්, cos inverse එකක්. එහෙම කිසිම දෙයක් නැහැ. මෙතන නිකන් දෙකේ ඉලක්කම තියෙනවා. කෝණයක් තියෙන්නේ 3යි π බෙදීම 2 කියන්නේ. ඒ කියන්නේ 270 කියන්නේ. ඒතර මේකේ තේරුම තමයි අපි මෙතනට θ කියලා යම් කිසි ස්ථානයක දාගත්තොත් කෝණයක්, ඒ කෝණයට එන්නේ sin inverse නැත්නම් cos inverse tan inverse අගයක් නෙමෙයි. හරියටම අපි අගය දන්න අංශකයක්. මේ කියන්නේ අංශක 30, අංශක 45, අංශක 60 ඒ වගේ හරි අංශක අගයක් තමයි එන්නේ අපේ θ සඳහා.
ඒක තමයි මෙතනට සයින් ඉන්වර්ස් එකක් කොස් ඉන්වර්ස් එකක් ඇවිල්ලා නැති. අනිත් දේ තමයි එහෙම එකක් නැති හින්දා මෙතන අපි කුමන ස්ථානයක ටීටා ලකුණු කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. අපිට කැමති තැනක ටීටා ලකුණු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනට ටීටා දාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි මෙතනින් මෙහෙම තිරස් රේඛාවක් ඇඳලා මෙන්න මේ පොඩි කොටස ටීටා කියලා ලකුණු කරගන්න. අන්න ඒ වැඩේ කරන්න පුළුවන්. කැමති විදිහට. මම මේ ගානට මෙතන ටීටා කියලා ලකුණු කරගන්න. මේ පොඩි කොටස. එහෙනම් මෙන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ ටීටා මේ කෝණයට අනුරූපව AC කියන්නේ සම්මුඛ පාදය. සම්මුඛ පාදය සිම්පල් A. තව මොනවද අපි දන්නේ? මෙතන ඉඳලා මෙතනට විස්තාරය මූල 2යි A නම් මෙතන ඉඳලා මෙතනටත් තියෙන්න ඕන අන්නේ විස්තාරයම තමයි. හේතුව මේක කේන්ද්‍රීක ඛණ්ඩයක්. C කියන්නේ කේන්ද්‍රය. මේ දෙක වෙන්නේ අරයක්. මේකයි සමානයි. එහෙනම් මේක මූල 2යි A. එහෙනම් දැන් මට ලියන්න පුළුවන් මොකද්ද ත්‍රිකෝණමිතික අනුපාතය සම්මුඛ පාදයේ බෙදීම කරණය නේද? සම්මුඛ පාදයේ බෙදීම කරණය කියන්නේ sin. එහෙනම් sin θ කියන්නේ A බෙදීම මූල 2යි A. ඒට A කැපෙනවා. sin θ සමානයි 1යට මූල 2 කියලා ආවා. 1යට මූල 2 කියන්නේ θ 45 කියන එක. sin θ එක බෙදීම මූල 2යි කියන්නේ θ 45 කෝණය කියන එක. අපි θ කෝණයක් හොයාගත්තා. දැන් මට ගන්න පුළුවන් කාලය. සරල අනුවර්තීය චලිතයේ යෙදෙන කාලය සමාන වෙනවා ආවරණය කරපු කෝණය බෙදීම ඔමේගාට. මේ ගන්න මොන කාලයද? A සිට B දක්වා ගමන් කරන කාලය. A සිට B දක්වා පහළට ගමන් කරන කාලය විතරයි මෙතනින් අපි ගන්න. ආවරණය කරලා තියෙන කෝණය කියන්නේ මේක. ඒක මට ලියන්න පුළුවන් 180 ඍණ 90 ධන θ. නේද? 180 කියලා මේ ගන්න වෙන්නේ. මම θ ලකුණු කරේ මෙතන. එහෙනම් මගේ අනිත් θ එක වෙන්න ඕන එතන ඒකාන්තර කෝණ නිසා. එහෙනම් ආවරණය කරන මුළු කෝණය 90යි. මේ θ 90 ධන θ. 90 ධන θ බෙදීම ඔමේගා. θ කියන්නේ 45. ඔමේග කියන්නේ G බෙදීම A වල වර්ගමූල. ඔමේගා වර්ගය කියන්නේ G බෙදීම A. එහෙනම් ඔමේගා කියන්නේ වර්ගමූල G බෙදීම A. මෙතන තියෙන්නේ ඔමේගා හරයක් හැටියට. එහෙනම් ඔමේගා මෙතන ලියන්න ඕන 1ට ඔමේගා කියලා. ඔමේගා වල පරස්පරය. මෙතන ඔමේගා සංගුණකයේ පරස්පරය ගත්තාම එන්නේ A බෙදීම G වර්ගමූල. මේ දෙන්න සුළු කරපුවාම මට උත්තරයක් එනවා. පොදු හරය ගත්තාම 6යි පයි බෙදීම 8. මේක තවදුරටත් සුළු කරොත් එනවා 3යි පයි බෙදීම 4 කියන්නේ. එතන මේක තමයි A සිට B දක්වා ගමන් කරන්න යන කාලය. එහෙනම් මුළු කාලය කියන්නේ P සිට A දක්වා A සිට B දක්වා ඒ ආපහු ආපස්සට යන්න B සිට A දක්වා A සිට P දක්වා ඔය මුළු කාලය. ඒ කියන්නේ TPA ධන TAB වගේ දෙගුණයක්. දැන් අපි දන්නේ ඒවා හොයාගත්ත ඒවා ආදේශ කරමු. TPA කියන්නේ A බෙදීම G වර්ගමූල මෙන්න මෙතනින්. TAB කියන්නේ මේ හොයාගත්ත එක. වර්ගමූල A බෙදීම G පොදු සාධකය එළියට ගන්නවා. දැන් බලන්න උත්තරේ වර්ගමූල A බෙදීම G විතරයි එළියේ තියෙන්නේ. මෙතන තියෙනා වගේ දෙකේ ඉලක්කමක් එළියේ නැහැ. එහෙනම් මේ දෙකේ ඉලක්කම පරහන ඇතුළට ගුණ කරන්න ඕනේ.
මේ පදය ගුණ වුණහම මෙතනට එනවා 2 ධන. මෙයා 2කින් ගුණ වුණහම මේ තියෙන 4යි මේ ගුණ වෙන 2යි සුළු වෙලා උත්තරේ එනවා 2යි පයි බෙදීම 3යි පයි බෙදීම 2 කියලා. මේක තමයි අපිට පෙන්වන්න තිබ්බ කාලය උත්තරේ.